තනියම එකක් හැදුවනේ නේද ඉතින්? තනියම එකක් හැදුවා නේද? ඔව්. අපි යමු මාතෘකාවට යන්න. ශුද්ධ ලාභය ගණනය කිරීම. ශුද්ධ ලාභය ගණනය කිරීම. ඉතින් අපි ලාභය කතා කළා ගිය සතියේ. ශුද්ධ ලාභය ගණනය කිරීම. මේ දවස්වල මම හිතන්නේ ගොඩක් අයට කරන්ට් එක ගැන ප්‍රශ්නේ තියෙනවා. ඒගොල්ලන්ට පුතේ වීඩියෝ එක බලන්න පුළුවන්. දර ඕගොල්ලන්ට පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච නැති අයටත් ඕනනම් පේපර් ක්ලාස් එකේ වීඩියෝ එක දාලා තියෙනවා ගෲප් එකට ගිහින් බලන්න පුළුවන්. YouTube channel එකේ. හරි. අපි බලමු මොකක්ද ශුද්ධ ලාභය කියන්නේ. ඉතින් අපි මුලින්ම ඇඳගත්ත අපේ ආකෘතිය නැත්නම් ලාභ වල ප්‍රකාශනීය ආකෘතිය ඇඳගත්ත මෙන්න මේ වගේ. මෙන්න මේ විදිහට අපි ආකෘතියක් ඇඳගත්තා. විකුණුම් පිරිවැය දල ලාභය කියලා මෙන්න මේව අපි ගණනය කළා. ඊට පස්සේ පුතේ මේකට අපි වෙනත් ආදායම් එකතු කළා. වියදම් අඩු කළා. මෙන්න මෙතනින් ශුද්ධ ලාභය අපිට ආවා. මෙන්න මේ දල ලාභය සහ ශුද්ධ ලාභය කියන්නේ මොකද්ද? පුතේ ව්‍යාපාරයක ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාවලිය සහ සමස්ත ක්‍රියාවලිය මේ කියන දෙකෙන් තමයි මෙන්න මේක ඇදලා තියෙන්නේ. දල ලාභය කියලා කියන්නේ ව්‍යාපාරයක ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාවලිය. උදාහරණයක් විදිහට ගත්තොත් භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීම කරන ව්‍යාපාරයක භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීම කියන කාර්ය තුලින් උපයපු ලාභය අපි කියනවා දල ලාභය කියලා. හැබැයි භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීම කරන ආයතනයක මිලදී ගැනීම විකිණීම පමණක් නෙවෙයි. තවත් දේවල් තියෙනවා වියදම් සහ ආදායම්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම මම මෙහෙම කියන්න. අපි මේ කතා කරන්නේ සහල් තෝග අලෙවි කරන ව්‍යාපාරයක් කියලා. සහල් තෝග මිලදී අරගෙන අලෙවි කරන ව්‍යාපාරයක්. එතකොට මෙයාගේ සහල් විකුණුම් වලින් සහල් ගැනුම් අඩු කළාම අපිට ආවා දල ලාභය. හැබැයි පුතේ මෙයාගේ තව තියෙනවා ආදායම් සහ වියදම්. උදාහරණයක් විදිහට අපි හිතමු මේ ව්‍යාපාරයේ මුදල් ප්‍රමාණය තැන්පත් කරලා තියෙනවා ස්ථාවර තැන්පතුවක. ඒ සඳහා අපිට පොලී හම්බ වෙනවා. පොලී ආදායම් තියෙන්න පුළුවන්. ඒ වගේම මේකේ වියදම් විදිහට තියෙනවා අපි ගත්තොත් විදුලිය වැටු ඊට පස්සේ අපි ගත්තොත් විකුණුම් කොමිස් ෂෙයාර් ඔන්න ඔය වගේ තවත් වියදම් ටිකක් අපිට හම්බ වෙනවා. ඒතර මෙන්න මේ දෙකත් පුතේ ව්‍යාපාරයට අදාළයි. ඒක නිසා මේ දෙකත් අපි ගලපන්න ඕනේ. හරි. අපි කලින් නෝට් එක ලියද්දි ලිව්වා අපේ ලාභ වලා ප්‍රකාශනය කියලා ආකෘතියක් කතිර දාලා. මතකයි නේද? පොඩ්ඩක් එතෙන්ට පෙරලා ගන්න පුතේ. පෙරලගෙන විනාඩියක් අරන් ඒක චුට්ටක් කියවන්න. මුලින් ඉඳන් අගට මොනවද තියෙන්නේ කියලා.
හරි. ඒකේ මුලින්ම ඔයගලන්ට දකින්න ඇති දල ලාභය කොහොමද අපි ගණනය කළේ කියලා. දැන් අපි මේ ඇවිල්ලා තින්නේ ශුද්ධ ලාභය ගණනය කරන්න. හරි. අපි පුතේ නෝට් එක ලියලා පටන් ගමු. ශුද්ධ ලාභය ගණනය කිරීම අපි මාතෘකාව ලිව්වා. පොඩි කොටසක් ලියන්න. ව්‍යාපාරයක පුතේ කල්පයන් ලියන්නේ. ව්‍යාපාරයක ව්‍යාපාරයක ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාවලිය තුලින් ව්‍යාපාරයක ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාවලිය තුලින් ක්‍රියාවලිය තුලින් උපයන ලාභය හෝ අලාභය උපයන ලාභය හෝ අලාභය ධන ලාභය ලෙස ධන ලාභය ලෙස ධන ලාභය ලෙස හඳුනන අතර සමස්ත ක්‍රියාවලිය තුලින් උපයන ලාභය හෝ අලාභය සමස්ත ක්‍රියාවලිය තුලින් උපයන ලාභය හෝ අලාභය ශුද්ධ ලාභය හෝ අලාභය ලෙස ශුද්ධ ලාභය හෝ අලාභය ලෙස ශුද්ධ ලාභය හෝ අලාභය ලෙස හඳුන්වයි. පුතේ අපි දැන් ධන ලාභයට එනකම් අපිට පුළුවන් නේද? විකුණුම් වලින් අඩු කළා විකුණුම් පිරිවැය අඩු කළාම අපිට ආවා ධන ලාභය නැත්නම් ධන අලාභය. විකුණුම් පිරිවැය ගත්ත අපි ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා ගැනුම් නැත්නම් අපේ විකුණන්න තිබුණ භාණ්ඩ තොගය විකිණිය හැකි ස්ථානයට හා තත්ත්වයට පත් කිරීමට එක් ධන වියදම් ගැනුම් වලට එකතු කළා. ආරම්භක තොගයට ගැනුම් සහ විකිණිය හැකි තත්ත්වයට පත් වෙන තෙක් දරු වියදම් එකතු කරලා ඒ එකතුවෙන් අපි අඩු කළා අවසාන තොගය. ඊට පස්සේ අපිට ආවා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය අපි අරගෙන විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කළා. අපිට ආවා දල ලාභය. හරි. දල ලාභයෙන් පස්සේ කොහොමද පුතේ අපි ශුද්ධ ලාභය ගණනය කරන්නේ කියන එක තමයි ඊළඟට කතා කරන්න යන්නේ. හරි. ඔයාලට මතක ඇති දල ලාභය කියන කොටස අපි කතරට දාලා ලියාගත්තා. දනුල් මතකයි නේද? දල ලාභය ගණනය කරන කොටස. ඔව් සර්. ඔව්. ඒකේ අපි ලියාගත්තේ ව්‍යාපාරයේ තියෙන්න පුළුවන් දල ලාභයට අදාළව වියදම් ටික. හරි. මම ඔයගොල්ලන්ට දැන් බෝඩ් එකේ ඇඳලා පෙන්නනවා. ශුද්ධ ලාභය ගණනය කරද්දී අපි කොහොමද මේක කරන්න කියලා. පුතේ හොඳට බලා ගන්න එකපාරම මොකද ඊට පස්සේ අපිට ගණන් හදන්න ලේසි. මාතෘකාවම කරන්න. ශුද්ධ ලාභය ගණනය කරද්දී පුතේ අපිට තීරු තුනක් අවශ්‍ය වෙනවා. මේ වගේ අපි මෙන්න මෙතෙන් දෙනකන් දන්නවා. මොකද්ද? දල ලාභය
අපි දන්නවා ධනලාභය අපි හොයාගත්ත විදිය ඊයේ සතියේ කතා කළා. ලියනවා 30ක් ව්‍යාපාරයේ දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය ශුද්ධ ලාභය. හරි. පුතේ හොඳට බලන්න කොහොමද අපි ධන ලාභයෙන් සුද්ධ ලාභයට යන්නේ. ධන ලාභය ගණනය කරන විදිහ අපි කතා කළා. විකුණුම් පිරිවැය ඊට පස්සේ අපිට ආවා ධන ලාභය. දැන් අපි ධන ලාභයෙන් පස්සේ කොහොමද සුද්ධ ලාභයට යන්නේ? ධන ලාභයට පුතේ අපි එකතු කළා වෙනත් ආදායම්. පුතේ වෙනත් ආදායම් කියලා කියන්නේ මොනවද? අපි ප්‍රධාන ආදායම ගත්තා. දැන් ව්‍යාපාරයක තියෙන්න පුළුවන් ආදායම් මොනවද? විකුණුම්, මේක අත්පිට වෙන්න පුළුවන්, ණයට වෙන්න පුළුවන්. ඊට පස්සේ මේක තමයි ප්‍රධාන ආදායම. ඊට පස්සේ තව ව්‍යාපාරයක තියෙන්න පුළුවන් පුතේ ව්‍යාපාරයේ ගොඩනැගිල්ලේ කොටසක් අපි කුලියට දීලා තියෙනවා. අපේ ව්‍යාපාරය පවත්වාගෙන යනවා සම්පූර්ණ ගොඩනැගිල්ල මම පාවිච්චි කරන්නේ නැහැ. ඒකෙන් කොටසක් අපි වෙනත් කෙනෙක්ට කුලියට දීලා තියෙනවා. එහෙනම් අපිට හම්බ වෙනවා කුලී ආදායම. ඊට පස්සේ අපි හිතමු ව්‍යාපාරයේ වැඩිපුර තියෙන මුදල් ටික. ව්‍යාපාරයේ ආදායම වැඩිපුර මුදල් තියෙන ප්‍රමාණය අපි ගිහිල්ලා බැංකු ස්ථාවර තැන්පතුවක් දාලා තියෙනවා. ඒ ස්ථාවර තැන්පතුවෙන් අපිට හම්බ වෙනවා පොලිය. ඒකත් ව්‍යාපාරයේ ආදායම. පොලිය ආදායම. ඒ වගේම තමයි අපිට හම්බ වෙනවා ලද වට්ටම්. ඊට පස්සේ අපිට හම්බ වෙනවා කොමිස් ආදායම. මේ සියලු ආදායම් අපි සටහන් කරනවා පුතේ. මෙන්න මේ වෙනත් ආදායම් යටතේ. හැබැයි මෙන්න මෙයාව අපි සටහන් කරන්න යන්නේ නැහැ. හේතුව තමයි මෙයාව අපි ධන ලාභය ගණනය කරද්දී සැලකිල්ලට අරගෙන තියෙන්නේ. විකුණුම් වලින් තමයි විකුණුම් පිරිවැය අඩු විකුණුම් අපි සැලකිල්ලට අරන් තිනවා. හැබැයි අනිත් ආදායම් සැලකිල්ලට කරන්නේ. ඒක නිසා අපි මෙතන කියනවා වෙනත් ආදායම් කියලා ඒවා. හරි. අපි ගත්තොත් එහෙම කුලී ආදායම් තියෙන්න පුළුවන්. පොලී ආදායම් තියෙන්න පුළුවන්. කොමිස් ආදායම් තියෙන්න පුළුවන්. ලද වට්ටම් තියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තව ආදායම් තියෙන්න පුළුවන්. මම මෙතනින් කතිර පෙළියක් දාන්න වටිනාකම සඳහා. හරි. පුතේ ඔන්න වෙනත් ආදායම් ටික එකතු කළා. අපේ තියෙනවා ව්‍යාපාරයේ ප්‍රධාන ආදායමට අමතරව තවත් ආදායම්. ඔන්න ඒ ටික අපි එකතු කළා. ඊට පස්සේ අපි අඩු කළා මොනවද අපි අඩු කරන්නේ? වියදම්. පුතේ වියදම් කොටස් 4කට වර්ග කරනවා. මේක මම නෝට් එක පැහැදිලි කරලා කියන්නම් කොහොමද වියදම් වර්ග කරන්නේ කියලා. අපි වර්ග කරන එකක් බෙදා හැරීමේ වියදම්. ඊට පස්සේ අපි ලියනවා පරිපාලන වියදම්. බෙදා හැරීමේ වියදම් තියෙනවා. පරිපාලන වියදම් තියෙනවා. ඊට අපි කියනවා වෙනත් වියදම්. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මූල්‍ය වියදම්. පුතේ මම පැහැදිලි කරන්න. බෙදා හැරීමේ වියදම් කියලා කියන්නේ ව්‍යාපාරයේ විසින් විකුණන බාන්න හොඳට අහගන්න. ටයිම් පැන්සල් එක පොඩ්ඩක් පැත්තකින් තියලා හොඳට අහගන්න.
ව්‍යාපාරයක් විසින් විකුණන භාණ්ඩ නැත්නම් භාණ්ඩ විකිණීම සහ එම භාණ්ඩ පාරිභෝගිකයා හෝ වෙළඳපොළට බෙදා හැරීම දක්වා දරන වියදම් අපි කියනවා බෙදා හැරීමේ වියදම් කියලා. අතට යම්කිසි වියදමක් ප්‍රචාරණය සඳහා වැය වුණා නම් යම්කිසි වියදමක් විකිණීම සඳහා වැය වුණා නම් යම්කිසි වියදමක් බෙදා හැරීම සඳහා වැය වුණා නම් නැත්නම් මේ විකුණුම් කියන කාර්යයට අදාළව ඍජුව හෝ අක්‍රමව දරන වියදම් අපි කියන පුතේ බෙදා හැරීමේ වියදම් කියලා. ඒකට අපි ගත්තොත් ප්‍රචාරණය කියන්නේ බෙදා හැරීමේ වියදම්. ප්‍රචාරණය. ඒ වගේම අපි ගත්තොත් ව්‍යාපාරික සේල්ස් රෙප් නැත්නම් විකුණුම් නියෝජිතයන්ගෙන් නැත්නම් අලෙවි නියෝජිතයන්ට ගෙවන වැටුප විකුණුම් වියදම. අපි කියනවා විකුණුම් සේවක වැටුප. අපිට වියදමක් වෙන්නේ බෙදා හැරීමට අදාළ. ඊට පස්සේ මෝටර රථ ෂෙයා. පුතේ මෝටර රථ අපි භාවිතා කරන්නේ බෙදා හැරීමේ ක්‍රියාවලියට. බෝල් ණය. දුන් වට්ටම්. අපි වට්ටම් දෙන්නේ විකුණුම් වලට අදාළව. තව මේ වගේ වියදම් තියෙන්නේ මම මේකම කිව්වා පරිපාලන වියදම්. හරි. ඒ කියන්නේ පුතේ ව්‍යාපාරයේ බෙදා හැරීමේ ක්‍රියාවලියට අදාළව දරන වියදම් අපි එතනදී අඩු කරා. ඊළඟට පරිපාලන වියදම් අපි ගත්තොත් එහෙම වැටුප් හා වේතන ඒ කියන්නේ ව්‍යාපාරයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යන්න ව්‍යාපාරයේ සමස්ත ක්‍රියාවලිය පවත්වාගෙන යන්න ව්‍යාපාරයේ කියන්නේ පරිපාලන කටයුතු කරන්න දරන සියලු වියදම්. ඒ කියන්නේ එදිනෙදා වැඩ කරගෙන යන්න පරිපාලන වැඩ කරන්න මේ ව්‍යාපාරයේ අඛණ්ඩව කරගෙන යන්න අපි දරන වියදම්. වැටුප් හා වේතන විදුලිය රක්ෂණය උපකරණ ෂය ඊට පස්සේ ගොඩනැගිලි ෂය මෙන්න මේ වගේ තව පුතේ වියදම් තියෙන පුළුවන්. මම තව මෙතන හතිර දැම්මේ ඉස්පේලියක් දැම්මේ තව මේ වගේ වියදම් තියෙනවා කියලා පෙන්වන්න ඕන නිසා. මේක පුතේ සම්පූර්ණ ආකෘතියක් අපි මුලින්ම කතා කළා. ඒක වලට බලන්නත් පුළුවන්. ඊළඟට වෙනත් වියදම් කියලා අපි කියනවා මෙන්න මේ බෙදා හැරීමේ වියදම් පරිපාලන වියදම් සහ මූල්‍ය වියදම්. මූල්‍ය වියදම් උත් මම කතා කරලාම ඉන්නවා. මූල්‍ය වියදම් කියලා අපි කියනවා පුතේ ව්‍යාපාරයක මූල්‍ය වියදම් අපි කියනවා මුදල් සම්පාදනය කර ගැනීම සහ බැංකු ගිණුම් පවත්වා ගැනීම වෙනුවෙන් දරන වියදම්. ව්‍යාපාරයේ මූල්‍යමය කටයුතු නැත්නම් මූල්‍ය සම්පාදන ක්‍රම සඳහා දරන වියදම් සහ බැංකු කටයුතු සඳහා දරන වියදම්. අපි ගත්තොත් ණය පොලී කියන්නේ මුදල් සම්පාදනය. මුදල් හොයාගන්න තමයි මේ වියදම දරන්නේ. බැංකු ගාස්තු අපි ගත්තොත් එහෙම ව්‍යාපාරයේ මුදල් සම්පාදනය කරගන්න ගන්න. ඒ වගේම අයිරා පොලී මුදල් සම්පාදනය කරගන්න දරන. මෙන්න මෙහෙම වියදම් ටිකක් හම්බ වෙනවා. හරි. ඊට පස්සේ පුතේ මෙන්න මේ කියන එකකටවත් අයිති නැති වියදම් ටික අපි කියන වෙනත් වියදම් කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් පරිත්‍යාග ගොඩනැගිලි හානි තව වංචා හා වැරදි තියෙනවා නම් ඒවත් ගන්න පුළුවන්. මොන වගේ වියදම් ටිකක් අපි එතනට ගන්න. හරි. මෙන්න මේ ටික තමයි පුතේ අපි සටහන් කරන්නේ. ඒතකොට දල ලාභයට
වෙනත් ආදායම් ටික මෙන්න මෙහෙම එකතු කරලා මෙතනින් ඉරක් ඇදලා මේ පැත්තට ගන්නවා. බෙදා හැරීමේ වියදම් ටික දෙවෙනි තීරුවට ගන්නවා. මේ ටික එකතු කරලා මෙහෙම මෙතනදි පුතේ L අකුරේ හැඩයට යන්නේ. මෙහෙම L අකුරේ හැඩයට. මේ ටික එකතු කරලා මේ තීරුවට ගන්නවා. මේ තීරුවට ගන්නවා. මේ ටික එකතු කරලා මේ තීරුවට ගන්නවා. මේ ටික එකතු කරලා සියල්ලම එකතු කරලා මෙන්න මේ තීරුවට ගන්නවා. අරන් බරහණක් දානවා. හේතුව තමයි ධනලාභයට මේ ටික එකතු කරලා සියලු වියදම් අඩු කරනවා. අඩු කරන නිසා මේ සියල්ලගෙම එකතුව බරහණ තුලිය. හරි. මෙන්න මේ එන වටිනාකම් පුතේ. මෙතෙන් තියෙනවා වටිනාකම. අපි එකට ලියනවා සුද්ධ ලාභය නැත්නම් අලාභය ප්‍රාග්ධන ගිණුමට ගෙන ගියා කියලා ලියනවා. හරි. ඔන්න ඔහොම තමයි පුතේ අපි සාමාන්‍යයෙන් අපේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ සම්පූර්ණ කරන්නේ. නැත්නම් අපි ගත්තොත් ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ දල ලාභයේ කොටස රන් කරන්නේ. හරි. මේක අඳගමු බලන්න. ගොඩක් වෙලාවට අකුරු පොඩි පිටිය තියෙනවා බෝඩ් එකේ ඉඳමදි නිසා ඔයාලට අපහැදිලි තැනක් තියෙනවා නම් පුතේ කියන්න. දැන් උදාහරණයක් විදිහට පරිපාලන වියදම් වල පස්වෙනි එක ඔයාලට පේන්නේ නැත්තම් කියන්න අන්නේ විදිහට මම කියන්නම්. සකින් නෝට් එක ලියන්න ඉඳ තියාගන්න. පුතේ අපහැදිලි තැන් තියනවා නම් අහන්න. දරුවනේ
පුතේ අහන්න. පුතේ බෙදා හැරීමේ වියදම් වල දෙවැනි එක විකුණුම් සේවක වැටුප්. මම මේක කියන්නද? ඔයගලන් ලේසි වෙයි. පුතේ මේ හතර ගහගන්න. බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම්, මූල්‍ය වියදම් කියන හතර ගහගන්න. හරි. ඒකේ ප්‍රචාරණය මුලින්ම තියෙන ප්‍රචාරණය බෙදා හැරීමේ වියදම් වල එක ප්‍රචාරණය දෙක විකුණුම් සේවක වැටුප් දෙක විකුණුම් සේවක වැටුප් තුන මෝටර අතශය මෝටර අතශය හතර බොල් ණය හතර බොල් ණය පහ දුම්නට්ටම් පහ දුම්නට්ටම් ඊට පස්සේ තිත්පෙලිය පරිපාලන වියදම් වල එක වැටුප් හා වේතන දෙක විදුලිය එක විදුලිය තුන රක්ෂණය උපකරණ ශ්‍රය ඊට පස්සේ තිත්පෙලිය තව එකක් තියෙනවා නේද සර්? මොකද පුතේ උපකරණ ශ්‍රය වලට පස්සේ උපකරණ ශ්‍රය ගොඩනැගිලි ශ්‍රය සෝරි උපකරණ ශ්‍රය වලින් පස්සේ තියෙනවා ගොඩනැගිලි ශ්‍රය වෙනත් වියදම් වල පළවෙනි එක පරිත්‍යාග ඊළඟට අපිට තියෙනවා ගොඩනැගිලි හානි මොකද සර්? පරිත්‍යාග තියෙනවා ඊළඟට ගොඩනැගිලි හානි ඊළඟ එක මූල්‍ය වේදම් ඒකේ තියෙනවා ණය පොලි බැංකු ගාස්තු අන්තිමට අයිරා පොලි ණය පොලි බැංකු ගාස්තු අයිරා පොලි තිත්පෙලිය හරි යටිම තියෙන පුතේ ශුද්ධ ලාභය ඉරක් අලාභය ප්‍රාග්ධන ගිණුමට ගෙන ගියා
සුද්ධ ලාභය අලාභය ප්‍රාග්ධන කිරීමට ගෙන ගියා. හරි ගියා ගන්න වැඩිච්ච කවුරු හරි ඉන්නවද පුතේ? සුද්ධ ලාභය රාටිලක් අලාභය ප්‍රාග්ධන කිරීමට ගෙන ගියා. පුතේ අපි මේකේ දැන් එකින් එක විස්තර කරමු. ධන ලාභය කියන එක අපි කලින් විස්තර කළා. මේක 1 2 ඒ යටතේ රෝමන් ඉලක්කම් 1 රෝමන් ඉලක්කම් 2 3 4 පුතේ පැන්සලේ මෙන්න මේ ඉලක්කම් ටික දාගන්න මම එකින් එකට විස්තර කරා. තාම පුතේ අපි මේ ගිණුම ගැන බය වෙන්න දෙයක් නැහැ. තේරුණාද? මේක දැක්ක ගමන්ම එකපාරට බය වෙන්න දෙයක් නෙමෙයි. මේ ටික ඔක්කොම සරලව අපි කතා කරලා කොහොමද ගණන් හදන්නේ කියන එක සාකච්ඡා කරනවා සහ අපි ගණන් හදනවා ඊට පස්සේ අපිට මේක සම්පූර්ණයෙන් කරන්න පුළුවන්. ඒ නිසා මේක බැලු බැලමට මේ පේන එක නෙමෙයි. මේක හරි සරල ක්‍රියාවක් තියෙනවා. පුතේ නෝට් එක ලියලා ඉවරයි නේද? එකතු කළා වෙනත් ආදායම් කියන එකට 1 දාන්න, අඩු කළා වියදම් කියන එකට 2 දාන්න. ඊට පස්සේ ඒක යටතේ රෝමන් ඉලක්කම් 1 බෙදා හැරීමේ වියදම් 2 පරිපාලන වියදම් 3 වෙනත් වියදම් 4 මූල්‍ය වියදම්. හරි එහෙනම් අපි ලියමු 1 රෝමන් ඉලක්කම් 1 ලියන්න. පුතේ රෝමන් ඉලක්කම් 1 තියෙන්නේ වෙනත් ආදායම්. ඒ කියන්නේ ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාවලියෙන් ලැබෙන ආදායම හැර අනිකුත් සියලු ආදායම් මෙතන අපි සටහන් කළ යුතුනේ. ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාවලිය කියන්නේ විකුණුම් ක්‍රියාවලියෙන් හම්බෙන විකුණුම් හැර අනිකුත් සියලු ආදායම් මෙතන අපි සටහන් කරා. හරි. කවදාකින් අපි ලියමු. ව්‍යාපාරයේ ප්‍රධාන ක්‍රියාවලියෙන් උපයන ආදායම හැර ප්‍රධාන ක්‍රියාවලියෙන් උපයන ආදායම හැර අනිකුත් සියලු ආදායම් අනිකුත් සියලු ආදායම් අනිකුත් සියලු ආදායම් වෙනත් ආදායම් ලෙස වෙනත් ආදායම් ලෙස වෙනත් ආදායම් ලෙස දල ලාභයට වෙනත් ආදායම් ලෙස දල ලාභයට එකතු කළ යුතුය. පුතේ අපි නිල් පෑනෙන් ලියමු අලුත් දෙක. ව්‍යාපාරයේ විසින් දල ලාභය ගණනය කිරීමේදී ව්‍යාපාරයේ විසින් දල ලාභය ගණනය කිරීමේදී අත්පිට සහ ණයට විකුණුම් සැලකිල්ලට ගන්න අතර අත්පිට සහ ණයට විකුණුම් සැලකිල්ලට ගන්න අතර අනිකුත් සියලු ආදායම්
වෙනත් ආදායම් ලෙස ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ සටහන් කළ යුතුය. වෙනත් ආදායම් ලෙස ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ සටහන් කළ යුතුය. හරි. පුතේ අපි ඒකට උදාහරණ මොනවද ලියන්න අවශ්‍ය නැහැ. මොකද ඔක්කොම ටික මෙතන තියෙනවා. හරි. අපි ඊළඟ මාතෘකාව ලියමු. 2 අඩු කළා වියදම්.